සදහම් සිතුවිලි නංවන ප්‍රෞಢ ඉතිහාසික කතාන්තරයේ දිගහැරෙන ඇසටීවි වෙහෙරක වරුව. අද දවසෙත් අපි යනවා ඈත පේන ලස්සන පරිසරයක්. අර ඈතම පේන්නේ මේ පුරාණ රජමහා විහාරස්ථානයේ වේරගල පුරාණ රජමහා විහාරස්ථානයේ. මේක දැන් අපි ගොඩක් දුර ඇවිල්ලා දැන් පොඩ්ඩක් මේ ඈත ඉඳලා 60ම ගානක් ඈත ඉඳලා පේනවා මේ පාලු කඩවල වැව මේ තියෙන්නේ. ඒ වගේ සුන්දර පරිසරයක අපි ඉන්නේ. වෙහෙරක වරුණ වැඩසටහනට අද මෙම රජමහා විහාරස්ථානයේ වටපිටාවයි රජමහා විහාරස්ථානයේ වගතුග හොයාගෙන අපි යන ගමනේ අපි බලමු පොඩ්ඩක් ගිහින් වෙහෙරක වරුණ වැඩසටහන අපි එතන සිට දෙන්න. ඊට ඉස්සෙල්ලා අපි උට ඈතින් පෙන්වුවේ මේ පන්සල පුදුමාකාර ලස්සනට පේන්න තියෙන. අපි පොඩ්ඩක් ගිහින් බලමු එතන. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඔන්න අපි අද දවසේ ඇවිල්ලා ඉන්නවා
පොඩ්ඩක් දුර බැහැර ඉඳලා ආවේ කියන්නේ දුෂ්කර පාරවල් එහෙම ඔයාලට ඉස්සලා පෙන්වුවා. අපි අර ඉස්සලා ඈතින් ඉඳන් පෙන්වුවේ අර මේ වැවේ අතරගල්ල වැවේ කෙරවලෙන් තමයි පෙන්වුවේ. මේ පැත්තේ ලංකාවේ දිගම කන්ද. කඳු පන්ති 7කින් වට වෙච්චි කන්දක් තමයි තියෙන්නේ ගල්ගිරියා කන්ද. මේ පැත්තෙන් යාපෝවේ රාජධානි ඉතිහාසයක් එක්ක කතාවක් අරගෙන තමයි අපි අද දවසේ එන්නේ ගල්ගමු ආසනේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමු ආසනේ වේරගල පුරාණ රජමහා විහාරස්ථානය. ඔබ දැක්ක දර්ශනීය ලස්සන රූප ටිකක්. ඉතින් අපි වෙහෙරක වරුණ වැඩසටහන අද දෙවැනි දිගහැරුම අද දවසේ අපි ගෙන එන්නේ මෙන්න මේ ස්ථානයේදී. මේ අපි ඉන්නේ හුඟක් උස තැනක. ලොකු ගල් තලාවක් උඩ මේ නිර්මාණය කරලා තියෙන මේ චෛත්‍යයන් වහන්සේලා ඔබට දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඔබට හිතෙනවා නම් මේ තැන ඇවිල්ලා බලන්න ඔබට පුළුවන් අබම්පොළ අතරගල්ලට ඇවිල්ලා අතරගල්ල පාරේ මේ ස්ථානෙට එන්න වේරගල රජමහා විහාරස්ථානට. ඉතින් අපි වෙහෙරක වරුණ වැඩසටහනින් ඇස ටීවී නාලිකාව හැමදාමත් හොඳ දේ අරගෙන අලුත් දේ අරගෙන ඔබ ගාවට එන්නේ මේ රාජ්‍ය ඉතිහාසයත් එක්ක ගෙටිච්චි ලස්සන කතාන්දර ගොඩක් තියෙන රාජධානිය වලට වටවෙච්චි ඒ රාජධානිත් එක්ක ලස්සන කතාවක් ගෙතිච්ච තැනක් තමයි මේ වේරගල රජමහා විහාරස්ථානය. රජ දරුවන් කරන්නා වූ වැඩ කටයුතු නැවතත් ලස්සනට ප්‍රතිසංස්කරණය කරලා මේ ගරු ස්වාමීන් වහන්සේලා මේ දේ රැක බලා ගන්නවා. ඉතින් අපි ඒ කතාව අරගෙන තමයි අද දවසට ආවේ. මම ඉස්සෙල්ලා වෙනවා ලස්සන දර්ශන ගොඩාක් තියෙන්නේ. අපි ඇස ටීවී හැමදාමත් හොඳ දේ අරගෙන හොයාගෙන එන්නේ වෙහෙරක වරුණ. අපි තව පොඩ්ඩක් පන්සලේ හොඳ ලස්සන තැන් තියෙනවා. ඊට පස්සේ අපගේ නායක ස්වාමීන් වහන්සේත් ඉන්නවා. අපි පොඩ්ඩක් කතා කරලා බලමු. පොඩ්ඩක් කියන්නේ පැත්තට.
එතකොට මේක බලගම් පරච්චිරුවන් කාලේටත් වඩා ඈතට යනවා කියන්නේ. නෑ ඒ ඈතට යනවා කියන්නේ තියෙන එකම සාධකය මේ යූපගල. මේ තියෙන්නේ මේක ඒක තමයි. ඔය තියෙන්නේ. මේ යූපගල අර උඩ තිබුණේ. මං කවුරු හරි යකෝ මේක එහා පැත්තට පෙරළුවොත් එහෙම ආය උඩට අරගෙන එන්න බෑනේ. කියලා මං ඔහොම මේක මේ වලටම පෙරළුවා. මේකෙන් එළියට ලේසියකට අදින්න බෑනේ. දැන් මේකට කියන්නේ යූපගල කියලා. යූපගල ඔය චත්‍රයේ තියෙන එක. ඔව්. අර කොත් කැරල්ල වෙනුවට මේක තමයි. ඔව් අර හතරස් කොටුව උඩින් කොත් කැරල්ල වෙනුවට මේක තමයි හිටෙව්වේ. ඒ අනුව බලාපුවාම මේක ඉතින් වලගම්බාවන්ගේ කාලේ වටපිටාවේ ඉතින් මොකම ලස්සන. පොඩේ අර තමයි කොණ්ඩ ගල කියන්නේ. බැලුම් ගල නෙමෙයි. අපි ඒක ඕකේ මේවා එකක් ගණ්ඩත් හදලා වෙලා අපි එහෙම කීවේ නෑ මමත් කිව්වම හරියට දන්නේ නෑ. අරක නාකොළගණී රජමහා විහාරයක නාකොළගණී පන්සල දිනවත. එතකොට මේ අපේ හඳුන්නේ දැන් එතකොට මේක පස්සේ කාලේක හාරලාද මේ තියෙන්නේ? පස්සේ කාලේ කියන්නේ අපි එනකොටත් ওই විදිහම තමයි. ඒ කියන්නේ 96 වෙනකොටත් ඒ කියන්නේ නිදන් හොරුම තමයි හාරලා. නිදන් හොරුම. හාරලා තමයි අරකට පැත්තකට විසික් කළා තියෙන්නේ. මේක හාරලා ඉතින් යට තව හැරුවා. ගලට මෙනකන් හාරන්න ඇති. ඊට පස්සේ කොහොම හරි ආයෙත් ඉතින් මේ කේව ගහිලා. දැන් අර අපි මේ පන්සලේ පල්ලෙහා ඉඳගෙන අපි කතා කරේ ඒ වගේම අපේ ගෞරවනීය නායක සුවන් වහන්සේගේ නිර්මාණය තමයි අර තියෙන්නේ. හැබැයි රජ කාලේ පුදුම ඉතිහාසයක් තියෙන සරුණ යුගයක් තිබු නේද අපේ නායක හාමුදුරුවනේ මේ තිබ්බු යුගයක් තමයි මෙතන අපිට මේ නටබුන් වලින් පේන්නේ මේ නිදන් හොරු මේවා විනාශ කරලා මේ මහ විශාල චෛත්‍යයක් ගාව තමයි අපි මේ ඉන්නේ. උසම තැන පරිසරය බලනකොට ඔයාලට තේරෙනවා උසම තැන අපි මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හොඳ දේ අරගෙන හැමදාම හොයනවනේ. හොයන තැන ඇවිල්ලා මහන්සියක් බලන්න නැතුව එනවා අපේ හාමුදුරුවෝ නේද? ඔව් මේ තියෙන විශේෂත්වය මේ යූපගලේ ප්‍රෞඩ ඉතිහාසය කියවෙනවනේ අපේ හාමුදුරුවෝ යූපගලින්. ඒ ප්‍රෞඩ ඉතිහාසය කියවෙනවා. ඉතින් අපි මහන්සිය බලන්න නැතුව තව හුඟක් තැන් තියෙන ඇවිදින්න අපි එතෙන්ට යනවා.
වැඩිනේ. ඒ කාලේ නිතර මෙමුවා සීතල රඳා පවතින්නේ නැති. එතකොට මේ පොකුණේ වතුර හැමදාම තියෙන්නේ. මේ තියෙන්නේ පඩිපෙළ මේ එන්න. මේ පඩිපෙළ තියෙන්නේ. ඒක තමයි. ඔය බලන්න. ගහි කාලේට මේකේ වතුර උතුරනවා. මේ තියෙන සබක් නෙවෙයි මස්සු දැන් නම් මුස්ලිම් මම්මලා ඉන්නේ ඔබතෙන්. ගහි කාලේට මේකේ වතුර උතුරනවා. ඉතින් මේකට කියන්නේ නාග පොකුණ කියලා. ඉතින් ඒක මොකද්ද දන්නේ හේතුව? නාග පොකුණ කියලා අපි හඳුන්වන්නේ කොහොමද ලියවිලා තියෙනවද? නෑ සාමාන්‍ය ඉතින් අපි ආපු දවස් ඉඳලා එන්නත් ඉස්සෙල්ලා ඉඳලා ජනවාහාරේ ඉතින් නාග පොකුණ කියලා තියෙනවා. නාග පොකුණ කියලා තමයි. ගැඹුරු ගොඩක් නෑ එච්චරම ගැඹුරු නෑ. නෑනේ. ඔව්. හොඳයි දැන් අපි අද දවස පුරාවට මේ හැම තැනම ඇවිදලා මේ ඓතිහාසික භාවය හොයාගත්ත අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේත් එක්ක මේ ගලක් උඩ නිර්මාණය කරපු මේ වෙහෙරේ ඓතිහාසික භාවයක් තිබෙනවා. මොකද මේ වර්තමානයේ ඒක නිර්මාණය කළත් ඒ රජ සමයට සාපේක්ෂව අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඒ දේ හරියටම සකස් කර තිබෙනවා. අපේ හඳුන්නේ දැන් අපි අද දවසම මේ ගමන් මගේ ගිහින් හුඟක් දේවල් රාජ්‍ය ඉතිහාසය ගැන ඔබ වහන්සේ අපිට කියලා දුන්නා. වෙහෙරක වරුණ වැඩසටහනත් අපේ හාමුදුරනේ ඒකම තමයි. මොකද අපි එනකොට මේ ඔබ වහන්සේ කියු විදියට මේ එක ගහක් තිබෙන එහෙම අහම්බෙන් හැදිච්ච ගස් කීපයක් තිබෙනවා මේ වාගේ ගස් ඇරෙන්න. ඉතින් ඒ වාගේ නිසංසල තැනකට තමයි අපි ඇවිල්ලා දැන් මේ පොඩ්ඩක් විඩාව විඳ ගන්නවත් එක්කම පොඩ්ඩක් ඉඳගෙන කතා කරන්නේ. අපේ හාමුදුරනේ අවසරයි. ඉතින් ඔබ වහන්සේ දැන් අපිට කිව්වා මේ ගල උඩට නැගලා ඉවරලා මේ චෛත්‍ය ගැන ඒ වගේ ඔබ වහන්සේ නිර්මාණය කරපු මේ වත්මනේ නිර්මාණය කරපු මේ චෛත්‍ය ගැන ඔබ වහන්සේට වෙහෙස නැද්ද මෙච්චර මහන්සි වෙලා මේ දේවල් කරලා? ඔව්. දැන් 96 අවුරුද්දේ අපි මෙතෙන් ආවේ. දැන් ලබන අවුරුද්ද ගත වෙනකොට අවුරුදු 25ක් වෙනවා. එහෙමයි. ඉතින් එදා කැලේන් වැහිලා තිබුණු තැනකට ඇවිල්ලා මේ කාලය තුල අපි විහාරස්ථානයකට ඕන කරන සියලු අංග ඉදි කරලා අවසන් දැන්. ඒ වගේම ප්‍රදේශයේ සැලකිය යුතු විහාරස්ථානයක් හැටියට අපි බොහෝ දේවල් මේ වෙනකොට කරලා තියෙනවා.
කරනවා. ආගමික වගේම සමාජික සංස්කෘතික වැඩසටහන් අපි විහාරස්ථානයේ මුල් කරගෙන පවත්වනවා. ඉතින් වෙහෙසයි කියලා කිව්වේ එක අතකට දැන් අපිට මේ වෙහෙසක් දැනෙන්නේ නැහැ. දැන් මම එහෙම ඇහුවේ අපේ අම්මෙන් දැන් අපිට නම් වෙහෙස දැනෙනවා මේක දැකලා ඔබ වහන්සේගේ කතාව අහලා. මොකද ඔබ වහන්සේ හුඟක් මේ වැඩ කටයුතු කරන යනකොට බාධා ගොඩක් ආව. හැම වැඩකටම බාධා තිබෙනවා හොඳ වැඩවලට. මම ඇහුවේ ඒකයි. නෑ මම කිව්වේ වෙහෙසක් දැනෙන්නේ කියන්නේ මේ ඉදි වෙලා තියෙන දේවල් දිහා දකින්නකොට බලනකොට ඒවා හිතෙනකොට අර වෙහෙස මොකක්ද කියලා හිතෙනවා. මොකද ඊට වඩා ලොකු සතුටක් තමයි අපි හිතර නිතරම ඇති වෙන්නේ. ඒ සතුට වැඩිකම ඒ කියන්නේ ඒ සතුට නිතරම අපි විඳිනවා. ඒ තුල අර ඇතිවෙච්ච හැලහැප්පීම් ප්‍රශ්න ගැටලු ඒවා මේ පුංචි දේවල් හැටියට තමයි තැන් වලින් බැවිලා පේන්නේ. ඔබ වහන්සේ අර අපිට සටහන් කර අර චෛත්‍ය අපි බලන වෙලාවේ මේ ලංකාවේම හැමතැනම චෛත්‍ය හදන උතුම් මහත්මයෙක් ඔබ වහන්සේ උදව් කරා කියලා. එතුමා ගැන අපි පොඩ්ඩක් කතා කරමු. අපෝයෝ හැබෑවටම ජානකසි සේනාධිපති මැතිතුමා පොතුහැර අහුගොඩ මහපිටිය වත්තේ එතුමා පදිංචි වෙලා ඉන්නේ. මේ කුරුණෑගල. කුරුණෑගල. එතකොට එතුමාගේ මූලික සංකල්පය තමයි අර ගමයි පන්සලයි වැවයි දාගෙබයි මේකනේ අපේ සංස්කෘතිය. ඉතින් ඇත්තටම කියනවා නම් පහුගිය කාලේ ඒක යටපත් වෙලා තිබුණා. ගම කොහෙදෝ පන්සල කොහෙදෝ. දායකයා පැත්තක හාමුදුරුවෝ පැත්තක. ඉතින් ගමයි පන්සලයි වැවයි දාගෙබයි. ඉතින් ඕකින් අර්ථවත් වෙන්නේ ආධ්‍යාත්මය සහ ආර්ථිකය කියන දෙකනේ. ඉතින් එතුමා මේ හාමුදුරුවෝ සහ දායකයෝ එකතු කරන්න මහා පුදුමාකාර වැඩ ගොඩක් කරන්නේ. දැන් නිකමට හිතන්න මේ අද වෙනකොට චෛත්‍ය රාජානන් වහන්සේලා විතරක් එතුමාගේ මූලිකත්වයෙන් 310ක් ඉදි කළා. මහා ලොකු කාර්යයක්. මහා ලොකු කාර්යයක් කියන්නේ ඒ චෛත්‍ය හදන්නෙත් ඈත පිට දුෂ්කරම පන්සල් හොයලා. දැන් නගරයේ තියෙන පන්සල් වල චෛත්‍යයක් තියෙනවනේ සාමාන්‍යයෙන්. ඉතින් මමත් දැන් අවුරුදු 5ක 6ක විතර ඉඳලා එතුමාගේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙනවා. ඉතින් එතුමා හොයන්නේ මේ ඈත පිට දුෂ්කර පන්සල්. ඉතින් මුලින් අපි ඒ තැන් වලට යනකොට සමහරටක තියෙන බෝධීන් වහන්සේ තියෙනවා, පිළිම් වහන්සේ නමක් තැන්පත් කරලා තියෙනවා. එතන තමයි පුද පූජා ඔක්කොම කරන්නේ. පුංචියට ලැබුම් ශාලාව තියෙනවා, පොඩි බණ මඩුවක් තියෙනවා එච්චරයි. හැබැයි එතුමා චෛත්‍ය හදලා පූජා කරනකොට බොහෝ විටක මේ පන්සලකට ඕන කරන සියලු අංග ඉදි කරලා ඉවරයි. ඒ වගේම තමයි එතුමත් එක්කලා දහස් ගණනක් මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගොනු වෙලා ඉන්නවා. විශේෂයෙන් එතුමා අර මේ තෙල් ගැල්ලීමක් කරනවා. ওই බෝධි පූජාවක්, චෛත්‍ය පූජාවක් වෙච්චාම හවස පටන් ගත්තාම පහෝදා එළිය වැටෙනතුරු පවත්වනවා. උදේ එතුමා තෙල් ගැල්ලීමක් කරනවා. ලෙඩ හොඳ වෙනවානේ. ඒක ඉතින් මගේ අත්දැකීමක්. මේ ගමිත් ඉන්නා මේ වෙනකොට 20කට 25කට විතර මේ සම්පූර්ණ ලෙඩ හොඳ වෙලා මේ පුංචි මේ බඩේ අමාරුකම් එතුමා කරන්නේ. එතුමා තෙල් ගැල්වීම විතරයි කරන්නේ. එතුමා කියන්නේ මම මේ තරම් දාගැබ් හදලා තියෙනවා. මම මේ තරම් බෝධින් වහන්සේලාට මල් පහන් පූජා කරලා තියෙනවා. පිළිම මෙච්චර ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙනවා. ඒ වාගේ අනුහසින් ඔබට සුව වේවා කියලා හිතාන තමයි එතුමා ඒ තෙල් ගැල්වීම කරන්නේ. විශ්ව ශක්තිය පැහැදිලිවම. ඔය කියන්නේ දැන් මේ ගමෙත් ඉන්න අම්මා කෙනෙක් වකුගඩු දෙකම නරක් වෙලා හිටියේ. අනුරාධපුරයේ හිටියා, කුරුණෑගල හිටියා, බෑ කියලා ගෙදර. අද ඒ අම්මා ඒ අසනීපයක් නැහැ. ඒ වගේ මේ ගමේම හිටිය දක්ෂම වඩු බාසුන් නැහැ කෙනෙක්. එතුමන්ට හිටගෙන ඉන්න බෑ, කකුල් අප්‍රාණික වෙනවා. දැන් අද හොඳයි. අද එතුමා ආපහු නැවත ඒ වැඩ කටයුතු කරනවා. කුරුණෑගල ගිහින් එතුමා ගාවට ගිහින් නෑ කුරුණෑගල එතුමා කියන්නේත් එතුමාගේ ගෙදරට එන්නවත් එපා කියලා. මොකද සාමාන්‍ය චෛත්‍යයක් හදලා ඉවරනම් පස්සේ දායකයෝ හාමුදුරුවෝ සතුටුලා තෑගි බෝ කරගෙන යනවනේ. එතුමා සත පහක්වත් අතට ගන්නෙත් නැහැ. අනුග්‍රාහකෙක් හොයලා දෙන එක විතරයි කරන්නේ. අනුග්‍රාහකයා මුදල් වියදම් කරනවා. දායක සභාවටත් කියන්නේ මුදල් සම්මාදම් කරන්න එපා. මුදල් එකතු කරන්න එපා. අනුග්‍රාහකයෝ ඉන්නවනම් සම්බන්ධ කරගෙන යමක් කරන්න ඒ කාර්යය තමයි තුමා කරන්නේ. අපේ හඳුනන්නේ දැන් අපේ බෞද්ධ නාලිකාවෙනුත් අපේ අදිෂ්ඨානය එකයි. දැන් අපි තමන් අපේ කාලය වැය කරලා අපේ ගෞරවනීය විපස්සනා වහන්සේ කාලය වැය කරලා අපි මේ වෙහෙස මහන්සි වෙන්නේ අපේ හඳුනන්නේ අපි අවසානයේ අරන් යන්න දෙයක් අපි ඉතුරු කරන්නේ මේ ධර්ම දානේ. ඉතින් ඒ වැඩසටහනත් එක තමයි අපි මේ විහෙරක වරුණත් නිර්මාණය කළේ අපේ හඳුනන්නේ. ඒ වගේම යතිවර පූජා, ඒ වගේ වැඩසටහන්. අපි
මේ ඇස ටීවී නාලිකාවෙනුත් අපේ හැමදුරනේ අපි මේ රූප රාමු ටික එක ගොන්නකට අර මුළු ලෝකෙට මුසු කරන එක අපේ යුතුයකමක් කියලා හිතාගෙන තමයි මේ වැඩසටහන ආරම්භ කළේ. ඒ වගේම ඔබ වහන්සේ මේ මෙතන ඇවිල්ලා නිකම් බිමකට ඇවිල්ලා පන්සලක් සම්පූර්ණව නිර්මාණය කරා අපේ හැමදුරනේ මේ රාජධානි ඉතිහාසයේ තියෙන එක ඇත්ත මෙතන. නමුත් පන්සල් ඉතිහාසයක් මෙතන තිබ්බේ නැහැනේ. ඔව්. තියෙන්න ඇති. නමුත් ඔබ වහන්සේ එහෙම ඉවරයක් කරා. එතකොට අපේ හැමදුරනේ මේ ඔබ වහන්සේගේ මම මේ අනවශ්‍ය ප්‍රශ්නයක්ද දන්නේ අහන්නේ මේ දමිළ භාෂාව ගැන ඇයි එහෙම හිතුනේ මම මේක ප්‍රගුණ කරන්න ඕන කියලා. මම 96 අපි මෙතෙන්ට එනකොටත් මේ අසල්වැසි ගම ජාගම මුස්ලිම් අයින් අපේ සහෝදරවරු එදා ඉඳලා අද වෙනකන් අපි බොහොම හිතවත් අපි යාලත් එක්කලා නිතරම කතා බහ කරනවා ඇසුරු කරනවා. හැබැයි ඒ වුණාට ඉතින් මට දෙමළ කතා කරන්න බෑ. ඉතින් ඒක ලොකු අඩුවක් හැටියට දැනුණා. ඉතින් අවස්ථා කීපයක්ම උත්සාහ දරුවා දෙමළ භාෂාව හදාරන්න. ඉතින් මේ රාජකාරී කටයුත්තයි මේ ශාසනික කටයුතුයි ඕවත් එක්කලා ඒක වැඩිදුර කරන්න බැරි වුණා. ඉතින් මම දැන් විශ්‍රාම ගත්තා ගිය අවුරුද්දේ. ඒක නිසා දැන් නම් සූදානම් වෙලා ඉන්නවා මම මේ අවුරුද්දෙම කලෙත් දෙමළ භාෂාව දවසකට අඩු තරමින් පැය 2-3ක්වත් මම යොමු කරනවා දෙමළ භාෂාව හදාරන්න ඉගෙන ගන්න. ඉතින් ඒකෙදී අසල්වැසි අපේ සහෝදර මොකද මේ පන්සල වටේටම ඉන්නෙත් මුස්ලිම්. ඒක තමයි මම අහන්නේ මම ඔබවහන්සේ කතා කරනකොට මම ඇයි ඇහුවේ කියලා කතා කරනවා. ඔව් ඔව්. එතකොට දැන් මේ වටේම ඉඩකඩම් අයිතිත් ඒ මුස්ලිම් සහෝදරයන්ට. ඒ වගේම ඉතින් එයාලා තමයි පදිංචි වෙලා ඉන්නේ. ඉතින් මම දකිනවා අනාගතයේදී ඉතින් බොහොම ප්‍රසිද්ධියටපත් වෙයි අර මුස්ලිම් ගම්මානයක් මැද්දේ තියෙන පන්සල කියලා තමයි මේ පන්සල අනිවාර්යෙන් හැදින් වෙන්නේ. එතකොට පන්සලේ ලොකු හාමුදුරු නායක හාමුදුරු හැටියට මම දෙමළ භාෂාව කතා කරන්න හුරු පුරුදු වෙනකොට මගෙන් පස්සේ ඉන්න පොඩි හාමුදුරුවෝ අනිත් අයත් යම් මට්ටමකට හරි ඒක හුරු වෙනවා කියලා මට හිතෙනවා. ඒ නිසාම තමයි මම දෙමළ භාෂාවට මේ තරම් අපේ හාමුදුරනේ මේ අපේ ලංකාව හරි පොඩිනේ. ඔව්. මේකේ ජාතීන් කීපයක් ජීවත් වෙනවා. හැබැයි මහ ජාතිය සිංහල ජාතිය හැටියට තමයි හඳුන්වන්නේ. මම ඔබ වහන්සේගේ විශේෂත්වයක් දැක්කේ දමිළ භාෂාව ඔබ වහන්සේගේ යටි අරමුණ ඕක වෙන්න පුළුවන්. නමුත් අපේ හාමුදුරනේ ධර්මය දෙමළ භාෂාවෙන් ධර්මයේ දේශනා කරන්න පුළුවන් නම් අපේ පන්සල් වල ඉන්න හාමුදුරුවරුන්ට මේ ප්‍රශ්නේ හරි මේ පොඩි අපේ හාමුදුරනේ. ඒ කියන්නේ මේ සිංහල භාෂාවයි බුද්ධ ආගම කියන එක මොකක්ද කියලා දැන් අද අපි සමාජ ජාලවලින් දකින අපේ හාමුදුරනේ මේ මුස්ලිම් කාන්තාව බුදු පිළිම වට කරගෙන මේ වැළඳ ගන්නවා බුදුදහම. අපි ඒක දකින්න දැන් මේක රට දැන් ලෝකේ වෙනස් වීගෙන එනවා බුදුදහම තරම් ආගමක් මේ ලෝකේ නැහැ කියලා මොනවද හිතෙන්නේ අපේ හාමුදුරන්ට? ඔව් දැන් මටත් ඉතින් ඔය පිළිබඳව ගැටලුවක් තියෙනවා. මොකද අපේ රටේ හාමුදුරුවෝ ධර්ම ප්‍රචාරය කරනවා ලෝකේ බොහෝ රටවල් වල. හැබැයි ඒකට අපේම රටේ උතුරු නැගෙනහිර ගත්තොත් එහෙම ඉතින් පහුගිය කාලයක් තිබ්බනේ සිංහල බෞද්ධයන්ට මේ පැත්තට එන්න බෑ. ඒ මොකුත් කරන්න කියන්නත් බෑ. එහෙම තත්ත්වයක්. ඉතින් එතකොට ජාත්‍යන්තරයේ ධම් ප්‍රචාරය කරන අපිට ඇයි මේ අපේ රටේ අපේ අනිත් ආගම් අදහන අයට මේ ධම පිළිබඳව අපේ ධමයට බඳවා ගැනීම නෙමෙයි මූලික අරමුණ. ඉතින් ධම් පිළිබඳ අවබෝධයක් දෙන්න පුළුවන්. ඇයි ඒක එසේ නොවෙන්නේ කියලා. ඉතින් ඒකටත් එක්ක තමයි මං හිතනවා දැන් පහුගිය කාලයන් වලත් මං ජාගම් මුස්ලිම් පාසලේ උත්සව කීපයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මට බොහෝ විට දැනලා තියෙනවා මේ දරුවන්ට, මේ දෙමව්පියන්ට මට දෙමළ භාෂාවෙන් වචනයක් කතා කරගන්න තිබුණා නම් කොච්චර වටිනවද කියලා. එතකොට අපි කතා කරනකොට ඉතින් ආගම දහමත් එක්කනේ අපේ කතාව එන්නේ. එතකොට මට හිතෙනවා අර ඔබතුමා අහ ප්‍රශ්නෙට බොහොම සරල උත්තරයක් මට දෙන්න පුළුවන්. මොකද භාෂාව දැනගත්තාම එයාලට මේ දහමේ අපේ දහම කියන්නේ මේකයි මේ තුල අපි කරන්න කියන්නේ මේ දේවල් කියන එක පැහැදිලි කිරීම කරන්න පුළුවන්. දැන් අපි ඒ කතාවම වෙන පැත්තට ඇරියේ ඔබ වහන්සේ දමිළ භාෂාව ගැන ප්‍රගුණ කරන නිසා අපි යනවා ආයෙත් මේ ගලක් උඩ විහාරයක් තනපු කතන්දරේ ආයෙත් ටික වෙලාවක් දිගහරිනවා. අපේ හැමදෙරනේ සංස්කෘතික අමාත්‍යාංශය හරි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරි ඔබ වහන්සේට උදව් කරාද මේ වැඩේ කරන්න? හැබැයි ඉතින් මෙහෙමයි අද දවසේ වෙනකොට නම් අපි හරියට කනගාටු වෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳව. එක පැත්තකින් සතුටු වෙනවා අපේ දේවල් ආරක්ෂා කරලා තියෙනවා. ඇත්ත ඒ ගෞරවය දෙනවා. හැබැයි ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තාමත් එක දෙයක් තේරුම් අරගෙන නැහැ කියලා මට හිතෙනවා. මොකද අපේ රටේ විහෙර විහාර ඉදිවුනේ අවුරුදු 2500කටත් එහා. එහෙමයි. හැබැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ වෙලා එච්චර කාලයක් නැහැ.
නේද? ඕනනම් අවුරුදු 100ක් 150ක් ඇති. එතකොට මේ අවුරුදු 100ක 150ක කාලයක් තුළ ඇතිවෙච්ච පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආයේ කොහොමද මේ අපේ පන්සලේ හාමුදුරුවන්ට යමක් කමක් කරන්න කියන්න දෙන්නෙත් නැතුව මේ දේවල් තහනම් කරන්නේ. ඉතින් මේවා කතා බහ කරලා ඒ කියන්නේ දැන් මම කිව්වේ මමත් උපාධියට පුරාවිද්‍යා විෂයක් හැටියට හදාරපු කෙනෙක්. ඉතින් මම දන්නවා මේ වගේ වටිනාකම. මේ කිසියම් දෙයක් මම විනාශ කරලා දීලා නැහැ. මේ gadol කැටයක්වත් මම ආයතාලෙස එහා මෙහා කරන්නවත් දීලා නැහැ. ඒක දෙන්නෙත් නැහැ. අපේ මිනිස්සුන්ට මම නිතරම පැහැදිලි කරලා දෙනවා. හැබැයි ඔය චෛත්‍ය නිර්මාණය කරන්න ගිහිල්ලා නම් ඉතින් පුරාවිද්‍යාවේ මහත්තුරු ලොකු අරියාදුවක් කළා. මොකද ඒ ගල් තලා උඩ අපි මුල් ගල් තිබ්බෙන් පස්සේ ඇවිල්ලා ඒක තහනම් කළා. තහනම් කළා විතරක් නෙවෙයි පොලිසිය පැමිණිලිත් දැම්මා. ඒකේ ප්‍රධාන චෝදනා 4ක්. අනවසරයෙන් පුරාවිද්‍යා බිමට ඇතුල් වීම. ඒක චෝදනාව. මං අහන්නේ ඒක කොහොමද එහෙම වෙන්නේ? මේක කැලෑවෙන් වැහිලා මේ සියලු දේවල් විනාශ කරලා තිබිච්ච තැනකට අපි මේ ආවේ. 96 අපි මෙතෙන්ට එනකන් ওই පුරාවිද්‍යාවේ මහත්තුරු මෙහෙම දෙයක් මේ රටේ තියනවද කියලාවත් දන්නෙත් නැහැ. දැනගෙනවත් හිටියේ නැතුව ඇති. එතකොට ඒක චෝදනාවක් තමයි ඒක. අනවසරයෙන් පුරාවිද්‍යා බිමට ඇතුල් වීම. අනවසර ඉදිකිරීම, අනවසර කැණීම. අපි එතන මේ කැණීම් කියලා කිසිම දෙයක් කළේ නැහැ පැහැදිලිව. ඉතින් එහෙම බරපතල චෝදනා දාලා තමයි අපිට විරුද්ධ පොලිසිය පැමිණිලි කළේ. ඉතින් හැබැයි එදායින් පස්සේ මට ඇතිවෙච්ච හැඟීම කේන්තිය නම් මම අදටත් මේ කියන්නේ මම ඉන්න වෙලාවක පුරාවිද්‍යාවෙන් කියලා කවුරු හරි ආවොත් මේක ඔබතුමාලා ප්‍රචාරය කරනවා නම් කරන්න. මේ බල්ලෙක් ආවත් මම වතුර ටිකක්වත් දෙන්නේ නැහැ කියලා හිතානේ. අන්න ටැප් එක තියෙනවා ඉස්සර අන්න ලිඳ තියෙනවා ඕන්න වතුර බොන්න අවශ්‍ය කාර්ය කරගෙන යන්න. කියනවා කියලා මං හිතාගෙන ඉන්නේ. හැබැයි ඒ වුණාට ඉතින් මං දන්නවා ඔය එන්නෙත් ඉතින් අපි වාගේ මිනිස්සුනේ. රාජකාරියක් නේ කරන්නේ. මනුස්සකම අපි ළඟ තියෙන්න ඕනේනේ. හැබැයි උනාට මම පහදලා දෙනවා වෙන්න නම් ඕනේ මෙන්න මේකයි කියලා. මං අර ඔබ වහන්සේගෙන් එහෙම ඇහුවේ මේ ආගමික වශයෙන් අපේ හඳුන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙනවා අයිතියක් මේවා රැක ගන්න. හැබැයි මේවා රැක ගන්න ඔබ වහන්සේලා වැනි නායක ස්වාමීන් වහන්සේලා වෙරදරනකොට ඒකට විරුද්ධව වැඩ කරනවා අපි මේ රට හැම තැනම දකිනවා. අපේ නාලිකාවෙනුත් අපි කියන්නේ ඒක තමයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔබ වහන්සේලාගේ පැත්ත අරන් කතා කරනවා මිසක වෙන ප්‍රශ්න ඇති කරලා ඉවරලා මේක නොයන තැනට වැඩ කරන හුඟක් මේ පන්සල් භූමිය වල අපි දැකලා තියෙනවා අපේ හැමදෙන්න. නැත්තම් මීට වැඩි අපේ ආගමේ මේ උසස් වීමක් ඉහළට යාමක් අපි දකින්න ඕනේ. එහෙමයි අපේ හැමදෙන්න. අපි අවුරුදු මෙතෙන්ට ඇවිල්ලා 10ක් 12ක් ගත වුණාන් පස්සේ අර ගල් තලාව උඩ චෛත්‍ය දෙකක් තියෙනවා. දැන් නිදන් හාරලා ඒ වගේ මොකුත් නැහැ. ගඩොල් කෑලි ගොඩවල් විතරයි තියෙන්නේ. අපි පුරාවිද්‍යාවෙන් ඉල්ලීමක් කළා මේ අපිට එක චෛත්‍යයක් නිර්මාණය කරලා දෙන්න. ඒ සඳහා අපි උදව් කරන්නම් කියලා. අවශ්‍ය මිල මුදල් වලින් අවශ්‍යයි නම් ඒවා දායක සභාවෙන් ඉදිරියට අපි කරන්නම් කියලා. නමුත් ඉතින් එහෙම දෙයක් වුණේ නැහැ. දැන් අපේ හැමදෙන්න දැන් ඔය චෛත්‍ය අපි දැන් ගරා වැටලා තියෙන එක අපි හදන්න එපා. දැන් මේ හදන්න ඕනේ බෞද්ධයෙක්. ඒ කියන්නේ අපි හදන්න ඕනේ. ඔබ වහන්සේලා අපි එකතු වෙලා හදන්න ඕනේ. ඉතින් සංස්කෘතික ඇමතුමාට දැන් කුරුණෑගල දිස්ත්‍රික්කනේ මේක තියෙන්නේ. ගල්ගුම ආසනේ මේ පන්සල තියෙන්නේ. එතකොට ගල්ගුම ආසනේ පන්සල. එතකොට අපෙන් බිහි වෙච්ච අගමැතිතුමානේ ඉන්නේ. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්නේ මෙහින් බිහි වෙච්ච අගමැතිතුමා මේ මිනිසුන්ගේ ඡන්දාරා. හැබැයි පෞරාණික වස්තු රකින්න අයිතියක් එතුමාටත් තියෙනවානේ. එතුමාට ඔබ වහන්සේ මොකක් හරි පණිවිඩයක් කියන්න තියෙනවද? මං හිතනවා අපේ අතිගරු අගමැතිතුමා මං හිතනවා විහෙර විහාරස්ථාන වලට අපේ හාමුදුරන්ට බොහොම සමීපයි. ඇත්තටම එදා ඉඳලා එතුමා ඒ විදිහට තමයි එතුමාගේ චරිතය දිහා අපි දකින්නේ. මං හිතන්නේ වෙන්න ඕන කාර්යභාරය නම් ගොඩක් තියෙනවා. දැන් අපි විහාරස්ථානය ගත්තොත් මං හරි කැමති. දැන් අපිට අලුතෙන් අංග සම්පූර්ණ චෛත්‍යයක් ඕනේ නැහැ. අපි ඒවන් නිර්මාණය කරලා තියෙන්නේ. අර පැරණි චෛත්‍ය දෙක ඒ පැරණිභාවයේ මතුවෙන ආකාරයට නැවත සංරක්ෂණය කරලා දෙන්න කියන ඉල්ලීම තමයි මම කරන්නේ. එතකොට මේ ස්ථානයේ අගේ වැඩි වෙනවා පැහැදිලිව. ඉතින් අපි ওই ඉල්ලීම් මේ වෙනකොට කරලා තියෙනවා කෙලවරක් නැතුව පුරාවිද්‍යාවට. ඉතින් එයාලගෙන් දෙන උත්තරේ තමයි මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඒ තරම් මුදලක් නැහැ. ඉතින් මේවා නැවත සංරක්ෂණය කරන්න ගියපුවම ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් ඒක නිසා ඒවා බොහොම කාලයක් ගත වෙනවා කියන කතන්දරේ තමයි කියන්නේ. කියන්නේ අර මේවා නොවෙන තැනට තමයි ඉතින් අපිට උත්තර ලැබෙන්නේ.
මේවා නොවන තැනට තමයි අපිට උත්තර ලැබෙන්නේ. ඉතින් අපි විහෙරක වරුණ වැඩසටහනෙන් අදත් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේත් එක්ක දවස පුරාවටම ඔබ වහන්සේ අපිත් එක්ක මහන්සි වෙලා අපිට මේ දේවල් පෙන්නලා විහෙරක වරුණ හැඩ කරන්න ඔබ වහන්සේ ගොඩක් අපිත් එක්ක එකතු වුණා. අපේ හැමදෙරෝනේ අපි চিරාත් කාලයක් ඔබ වහන්සේට අපේ ආයුෂත් අරගෙන මේ ධර්මස්කන්ධය ගොඩනගන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ හැමදෙරන්ට. අපේ හැමදෙරෝනේ අය ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් අපි ඇවිදගෙන යනකොට අර විනය වර්ධන කමිටුව කියලා ඉවරලා මේ ප්‍රශ්නයක් තියෙනවද? මම දැන් අපි මීට ඉස්සරලා මම ඇහුවේ නෑ. ඔබ වහන්සේ මොකද්ද ඒ ගැන කියන්නේ මේ කමිටුව ගැන? කමිටුව කියන්නේ මං හිතන්නේ මං ඔය ගැන ටිකක් හොයලා බලලා තියෙනවා. විනය වර්ධන සමිතිය. මං හිතන්නේ ඕක 30-40 ගණන් වල විතර තමයි ඉඳලා පැවතගෙන ඉන්නේ. ඉතින් ඕකේදී මූල බීජයන් හැටියට මම දකින්නේ අපේ හාමුදුරුවොත් එක්කලා අමනාප වෙච්ච කිහිප දෙනෙක් වෙනම සංවිධානයක් හැටියට ගොඩ නැගුවා. ඒක තමයි දැන් මේ රට පුරා කිව්වත් හැමතැනම නෙමෙයි ස්ථාන කීපයක පැතිරලා තියෙන්නේ කියලා. ඉතින් එයාලගේ අර මූලික සංකල්පය තමයි විනය වර්ධන. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනා කරපු විනයට අනුව තමයි සියල්ල සිද්ධ වෙන්න ඕන කියලා එයා කියන්නේ. ඉතින් දැන් බුදුහාමුදුරු කොහෙවත් කියලා නෑලෝ පිරිනිවන් පෑ බුදුරජාන් වහන්සේට බුද්ධ පූජා කරන්න කියලා. දැන් අපි දානයක් අරගෙන ආවත් එහි පළමු කොටස බුදුරජාන් වහන්සේට බුද්ධ පූජාවක් විදිහට පූජා කරනවා. එයාලා ඒවා කරන්නේ පිළිම වලට වඳින්නේ නෑ. එතකොට චෛත්‍ය නිර්මාණය කරන්නේ නෑ. ඒවට වඳින්නේ පුදන්නේ නෑ. හැබැයි ඉතින් එයාලා කෙනෙක් මරුණාම එයාලගෙම එයාලගෙම නායකයෙක් ඇවිල්ලා අර හාමුදුරුවෝ කරනවා වාගේම ඉතින් අපි දකින්න ඉතින් පාංශු කුලයේදී මොකුත් කරනවා. ඉතින් ඊළඟට හාමුදුරුවන්ට වදින්න එපා කියලා කියන්නේ දුස්සීලෝ කියලා තමයි නිතරම කියන්නේ. ඉතින් දුස්සීලෝ කියන ඉතින් මෙයාලගේ මේ ඉතින් අවබෝධය තමයි. හැබැයි ඉතින් මම ওই පහුගිය කාලෙම අපේ ගමිත් ඉන්නවා එහෙම කීප දෙනෙක් දැන් නම් ඒ වැඩි හිටියෝ හුඟක් අය මිය ගියා. මම එයාලා මොන ගිහිලා කතා කරලා තියෙනවා. ඉතින් දහමත් එක්ක මම කතා කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කලා බොහෝ විටක මම හිතන්නේ මේ විනය වර්ධන සමිතියේ අය මාත් එක්කලා බොහොම හිතවත්. මට විරුද්ධව යමක් කියලා කරලා නැහැ. ඒ කොහොම වුණත් මේ මම දකින්නේ ඒවා අච්චර කල් පවතින්නේ නැහැ. දැන් අපේ හඳුන්නේ දැන් විනය දැන් ඔය කියන විදිහ අවුරුදු 40 ගණන් වල තමයි මේ 60 70කට වැඩි. ඒතකොට දඹදිව බුද්ධ ගයාව ඒ නිර්මාණය වෙච්ච බුදු පිළිම ඒව එහෙනම් බොරුවක් වෙන්න ඕනේ. ඒකනේ කියන්නේ. ඔව් ඒතකොට මේක නීතිගත කරලා නැහැනේ. රට තුල නීතිගත කරලා නැත්තුව තියද්දි අපේ හඳුන්නේ එහෙම පුළුවන් ද සංවිධාන පවත්වා. ඔව් ඉතින් නේද කීප දෙනෙක් එකතු වෙච්චාම ඕන දෙයක් කරන්න කියන්නත් පුළුවන් නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඉතින් අපි ඔය මෙතෙන් ආවට පස්සේ තමයි මේ ප්‍රශ්නේ අද විසඳගත්ත අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ. මුස්ලිම් ගම්මානයකට වට වෙච්චි පන්සලක් තියෙනවා නම් කොහේ හරි තැනක හරි දුර්ලභයි. අපේ හාමුදුරුවෝ මේ මුස්ලිම් ගම්මානත් වට කරගෙන මේ බුද්ධ ශාසනය නගා සිටවන්නට වේස මහන්සි දරනවා. අද දවසෙත් අපිත් එක්ක එකතු වුණේ විහෙරක වරුණ වැඩසටහනින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ ස්තුතිවන්ත වෙනවා. ගෞරවය පුද කරන අපේ හාමුදුරුවනේ. හොඳයි දැන් අපි මෙච්චර වෙලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට කතා කරා. ඔබ වහන්සේට මොනවා හරි අවසානට කියන්න තියෙනවද? ඔව්. විශේෂයෙන් අද දවසේ අපි විහාරස්ථානයට ඇවිල්ලා මේ හැමතැනම ඇවිදලා ඔබලා බොහොම ලොකු වෙහසක් ගත්තා. ඉතින් ඒ සම්බන්ධව ඇස ටීවී මාධ්‍යයට ඔබතුමන්ලට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. මොකද ඇත්තට මේවා මේ ඈත එපිට දුෂ්කර ගම්මාන මැද්දේ තියෙන කැලෑවෙන් වටවෙච්ච ස්ථානනේ. ඉතින් මේවා ලෝකයාට ප්‍රදර්ශනය කිරීම, පෙන්වලා දීම අපි අගය කරනවා. මොකද බොහෝ දෙනා දන්නේ නගරයේ තියෙන ස්ථාන, එහෙම නැත්නම් රුවන්වැලි සෑය, පොළොන්නරුව වාගේ ස්ථාන ටිකක් විතරනේ දන්නේ. ඉතින් මේ වාගේ ස්ථාන පෙන්වලා දීම එක පැත්තකින් මම සතුටු වෙනවා. ඒ වගේම මම පුංචි ආයාචනයකුත් කරනවා. අර එහා පැත්තේ පේන විහාර මන්දිරය අපි ඒක ආරම්භ කරලා දැන් වසර 10ක් විතරම ගත වෙනවා. නමුත් තව මේකේ අර ඇතුලේ චිත්‍ර ටික ඇඳලා
තව වැඩ ගොඩක් තියෙනවා. විහාරයක් තමයි පන්සලක බොහොම කාලයක් ගත වෙන වැඩි පරිශ්‍රමයක් ධනයක් කැප කරලා සම්පූර්ණ කරගන්න ඕනේ. ඉතින් අපිට තාම මේ විහාර මන්දිරයේ වැඩ කටයුතු ටික අවසන් කරගන්න බැරි වුණා. කවුරු හෝ අනුග්‍රාහක මහත්තයෙක් ඉදිරිපත් වෙනවා නම් ඉතින් අපි බොහොම සතුටුයි සන්තෝෂයි. මොකද මේ විහාර මන්දිරයේ අංග සම්පූර්ණ කරගත්තා කියලා කියන්නේ මේ විහාරස්ථානයේ අර අපි මුලින් කිව්වා වගේ මහ කැලෑවක් මැද්දට ඇවිල්ලා සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරපු අපිට එක් අධිරක් මේ සියලු අංග සම්පූර්ණව නිමවලා අවසන් කළාය කියන සතුට භුක්ති විඳින්න පුළුවන්. ඉතින් ලෝකයාට අනාගත પરම්පරාවන් වලට එය මහඟු දායාදයක් වෙන බව අනිවාර්යයෙන්ම මම සිහිපත් කරනවා. නැවතත් මේ දුෂ්කර ගම්මානයට ඇවිල්ලා අපි විහාරස්ථානෙට ඇවිල්ලා මේ විහාරස්ථානයේ බොහෝ දේවල් පිළිබඳව අවධානය යොමු කරමින් අවබෝධ කරගෙන ඔබ කළ මාධ්‍ය මෙහෙයුමට STV මාධ්‍යයට අපි නැවතත් අපේ ගෞරවය පිරිනමනවා. බොහෝම ස්තුතියි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපේ ආමතුරු කියනවා වගේ දැන් අපේ හඳුන්නේ අපි දැන් මේක ලෝකෙට පෙන්නනකොට අපිව බලාගෙන ඉන්න විදේශගත වෙලායි බලන්න අපේ ලංකාව තුල බලන්න ඉන්න අපේ අයට ඔන්න වෙහෙරක වරුණු වැඩසටහනේ ඔබට පුළුවන් දෙයක් හිතන්න. මේ වගේ සැගවිලා තිබෙන පන්සල් අපි ඔබට පෙන්නනවා. ඔබටත් පුළුවන් මේ දානමය පින්කම් එක එකතු වෙන්න. ඒ වගේම වෙහෙරක වරුණු වැඩසටහනේ මේ දායකත්වයත් ඔබට පුළුවන් එකතු කරන්න. අපිත් එක්ක එකතු වෙන්න. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ඔබට යටින් දිස් වෙනවා. ඒ දුරකථන අංකයට ඔබ කතා කරන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට. ඇවිල්ලා බලන්න මේ තැන. මේ වගේ පන්සල් තවත් හදන්න පුළුවන් නම් අඩුපාඩු ඔබට විසඳන්න පුළුවන් නම් ඒ තමයි ඔබ නියම බෞද්ධයෙක් විදියට අපිත් එක්ක එකතු වෙන්නේ. STV බෞද්ධ නාලිකාවේ වේස මහන්සියත් එහෙමයි අපේ හැමදුරනේ. අපි ඒකයි මේ රටට ලෝකෙට මේ දේවල් කියන්නේ. අපිත් එක්ක ඉන්න අපේ හැමදුරනේ මේ පන්සල් හදන්න කැමති. මේවා ගැන හොයලා බලන්න පුළුවන් අය, මේවා ගැන දන්නේ නැති අය අපිව බලලා ඉවරලා කතා කරනවා. අපි අන්නේ ආරංචියත් ගෙනෙමින් STV වෙහෙරක වරුණ අපි වැඩසටහන දියත් කරන්නේ අන්න ඒ නිසායි අපේ හැමදුරනේ. අද දවස පුරාවටම අපිත් එක්ක වේසමහන්සිලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිත් එක්ක එකතු වෙනවා. අද එකතු වෙන්නේ වේරගල පුරාණ රජමහා විහාරාධිපති පාලුකඩවල ශ්‍රී සුමන මහා විද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රවේදී බක්මි ගහවත්තේ විමලානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිත් එක්ක එකතු වුණා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන්නා වූ හැම වැඩ කටයුත්තක්ම ශාසනය වෙනුවෙන් කරන්නේ. ඔව්. ඔබ වහන්සේට අපි ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඔබ වහන්සේට අපි ගෞරවය පුද කරනවා. මොකද ශාසනය වෙනුවෙන් ඔබ වහන්සේලා වැනි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තවත් කාලයක් වැජබෙන්න ඕනේ අපේ හැමදුරන. ඔබ වහන්සේ නිසා මේ වැළලී යන්න තිබු ඉතිහාසය ආය පාරක් ගොඩ ආවයි කියන තැන තමයි මම ඉන්නේ. ඔව් මත්තේ. දැන් මට ඒ තියෙන සතුට තමයි බෞද්ධ ලෝකයාට හිමි වෙලා තිබුණු. එහෙත් අහිමි වෙන්න ගිය පූජනීය ඓතිහාසික වටිනාකම් රැසකින් යුක්ත පින්බිමක් නැවත මතු කරලා සම්බුද්ධ ශාසනයට ලෝකයාට දායාද කරන්න මට ලැබුණා කියන සතුට මම මේ වෙනකොට භුක්ති විඳිනවා. දැන් ඔබ වහන්සේගේ වචනින්ම අපි සාර්ථකයි කියලා අපේ හඳුන්නේ හිතන්නේ වෙහෙරක වරුණ වැඩසටහන දියත් කරන්නෙම ඒ නිසාමයි. දැන් ඔබ වහන්සේ ගාවට එන්න ඉස්සෙල්ලා අපි මෙතන හොයලා බලනවා අපි මාධ්‍ය දින හැටියට. හොයලා ඇවිල්ලා අද කතාව අවසානයේ ඔබ වහන්සේගේ වචනින් පිට වෙනකොට මට හිතට දැයිති තමයි වෙහෙරක වරුණ සාර්ථක වෙනවා. මොකද මේ වගේ තැන් අපි ඔප්නංගල ගන්න ඕනේ අපේ හැමදුන්නේ. අපි සාර්ථකයි. අපි හැමදාම බෞද්ධයන් හැටියට මේ රට තුල මේ ලෝක තුල අපේ දහම වෙනුවෙන් කවුරු හරි කතා කරනවා නම් ඒකට ප්‍රචාරයක් දෙන්න අපේ නාලිකාව සූදානම් වී සිටිනවා. ඒ වගේම අපේ STV නාලිකාවේ ප්‍රධාන ගෞරවනීය මාකඩුව විපක්ෂ ස්වාමීන් වහන්සේගේ මාතෘකාවක් යටතේ එම වහන්සේගේ නිර්මාණයක් එක්ක වෙහෙරක වරුණ දියත් කරනවා මුළු මහත් රට තුලම. ලෝකේ අපිව බලන් ඉන්න හැමෝටම අපිත් එක්ක එකතු වෙන්න STV බෞද්ධ නාලිකාවත් එක්ක එකතු වෙන්න කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. හැමදාමත් වෙහෙරක වරුණ තවත් ලස්සන සුන්දර පරිසරයක් එක්ක බුදුදහමට ආදරය කරන ඔබ වෙනුවෙන් වෙහෙරක වරුණ අරන් එනවා ඔබගේ නිවහනට ඔබේ දෑතට දෝතට. ඉතින් අපි ඔබ වහන්සේට ගෞරවනීය ස්තුතියත් එක්ක අවසරය අපේ හැමදුරනේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ වෙහෙරක වරුණ අවසානයේ නෙමෙයි තවත් ආරම්භයක්. ආයිබෝන් යාළුවනි. STV channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. නවතුම් වීඩියෝ ඔබ ළඟට ගෙන්න අපි සූදානම්. එසේනම් ඔය පල්ලෙහා තියෙන subscribe button එක ඔබන්න. ඔබට පුළුවන් නවතුම් වීඩියෝ බලා ගන්න අපේ channel එක.